समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मस्सवන कालो अयं बदन्ता धम्मस्सवන कालो अयं बदन्ता धम्मस्सवන कालो अयं बदन्ता නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි අද සන්ධ්‍යායාමේ අපේ කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ දායක පිරිසත් ධර්මානුශාසනාවට ස්වල්ප දෙනෙක් වුණත් සහ සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම අද අපේ සතිපතා ඉරිදා දිනයේ සිද්ධ කෙරෙන විශේෂ ආශිර්වාද පූජාවේ දායකත්වයේ ගත්ත උපේන්ද්‍ර මැතිතුමා එම මැතිණිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස. ඒ වගේම අපේ සදහවත් කපිල මැතිතුමා ඇතුළු ඒ පින්වත් පිරිසත් අද මේ ධර්මානුශාසනාව සජීවීව ශ්‍රවණය කරන්නට සම්බන්ධ වෙනවා. අද පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ජයමාලි සිල්වා, උපමාලි සිල්වා, ජයන් විතාරණ, ඉහිල් විතාරණ කියන පින්වත් පිරිස. ඇත්තටම ඕමාන් වල ඉන්නේ එක මහත්මිනියක් පින්කමට ආරාධනා කරපු. එතුමිය ලංකාවට දැන් ඇවිල්ලා ඉන්නවා. එතුමිය ඕමාන් ඉඳිති තමයි මේ ආරාධනාව සිද්ධ කළේ. පින්කමේ ආරමුණ උනේ අගෝස්තු 7 වෙනිදාට 70 වන ජන්මදිනය යෙදෙන ඒ සීලවතීද සිල්වා මෞතුමියට ආශිර්වාද කරන්නත්, සුජීවත්ව සිටින ඩී ජස්ටින් සිල්වා පියාණන්ට නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නත්, මියගිය සියලුම ඥාතීන්ට පින් දෙන්න සහ අපටත් ලංකාවාසී ලෝකවාසී හැමෝටමත් සෙත්පතන්ට තමයි ඒ ඇත්තු මේ උතුම් පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කළේ. ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ වැඩ ඉන්න ස්වාමින් වහන්සේලාට අද දානය සකසා ගන්නට ප්‍රත්‍ය පහසුකම් සූදානම් කරලා බොහෝම ශ්‍රද්ධාවෙන් ඊයේ දිනේට උපන් දිනේ යෙදিলা තිබුණු ආදරණීය අම්මට සෙත්පතන්ට දියණිය ඇතුළු ඒ පවුලේ දරුවෝ එකතු වෙලා මේ උතුම් පින්කම සූදානම් කරා. ඒක හොඳ දෙයක්. එතුමියට වඩා සතුටක් ලංකාවට යන්න ලැබෙයි කියලා මේ වසංගත තත්වයේ ඇතුළේ හිතුවේ නැති වුණත් සියලු කටයුතු සූදානම් වෙලා අම්මගේ උපන් දිනේ දවසේ අම්මා තාත්තත් ළඟ ඉඳුවාගෙනම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ලැබීම, අම්මා තාත්තට දේශනාව ශ්‍රවණය කරන්නට ලබා දෙන්න ලැබීම ඒ දියණිය භාග්‍යයක් කොට සලකනවා. ඉතින් විශාල පිරිසකට බුද්ධ පුතුන් ඔස්සේ මේ දේශනාව ශ්‍රවණය කරන්නට අවකාශය උදා වෙනවා. කවුරුත් බොහොම ශ්‍රද්ධාවෙන් මේ උතුම් පින්කමට නිමා වෙනකම්ම සහ සම්බන්ධ වෙයි කියලා අපි අපේක්ෂා කරනවා. අපි මේ කාලේ කතා කරන්නේ රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේ රචනා කරපු උතුම් ධර්ම ග්‍රන්ථයක් තියෙනවා වංචක ධර්ම කියලා. වංචක ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්ම ග්‍රන්ථේ නම, පොතේ නම. ඇත්තටම කිව්වොත් බුද්දිස්ට් සයිකොලොජි වගේ. බෞද්ධ මනෝවිද්‍යාත්මක ඉගැන්වීම් අන්තර්ගත වෙන වටින උතුම් කෘතියක් ලෙස ඒ කෘතිය හඳුන්වන්න පුළුවන්. අපේ මේ හිතේ තියෙන රටා අපි දන්නෙත් නැතුව අපි තියන් ඉන්න දේවල් මේ කෘතියේ එක එක මාතෘකා තුල ලස්සනට සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මේ කරුණු අහන් ඉන්නකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එතකොට අපි මෙච්චර කල් පින් වගේ කරලා තියෙන්නේ පින්ම නෙමෙයිද කියලාත්. මෙහිමයි. එහෙම කලබල වෙලා නිගමනයකට එන්න ඕන නැහැ. නමුත් අපි මේ කරුණු දැනගත්තට පස්සේ මෙතනින් එහාට කරන කටයුතු වලදී අපිට සැලකිලිමත් වෙන්න පුළුවන්. එතෙක් කරපු පින් කටයුතු වල
සමහර වෙලාවට අපි දන්නේ නැතිකම නිසා යම් යම් කෙලෙස් තිබුණ වෙන්න පුළුවන්. හැබැයි පුළුවන් තරම් කුසලයම මුල් කරගත්තු පින්කම් කරන්ට අපිට මේ ලැබෙන අවබෝධය උදව් කරනවා. තවත් විශේෂ දෙයක් තියෙනවා, මේ දේශනා මාලාව උදව් වෙන්නේ ධර්මයේ පුහුණු වෙන අයට. හාමුදුරුවන්ට, ධර්මයේ පුහුණු වෙන ගිහියන්ට, ඒගොල්ලොන්ට තමයි ගොඩක් මේ දේශනා මාලාව උදව් වෙන්නේ. මොකද හේතුව මේ දේශනා මාලාවේ සාකච්ඡා කරන්නේ යහපත් සිතුවිලි වගේ අයහපත් සිතුවිලි වැඩ කරන විදිය. ඉතින් දැන් අපි යහපත් දේවල් කරනකොටනේ අපේ යහපත් සිතුවිලි උපදින්නේ. අපිනේ යහපත් සිත දියුණු කරගන්න ඕනි කියන වීරියෙන් බෞද්ධයෝ කටයුතු කරනවානේ. අන්න එතකොට යහපත් සිතුවිලි වගේ එන අයහපත් සිතුවිලි මොනවද කියලා තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. ඇත්තටම කිව්වොත් අපි අපිට රැවටිලා ඉන්න තැන්. අපි අපිට රැවටිලා ඉන්න තැන්. self deceptions කියලා කතා කරන්නේ නේද? සොයන් මිත්‍යාවලට ගොදුරු වීම කියලා. අපි අපිට රැවටිලා ඉන්න තැන් තමයි මෙහි සාකච්ඡා කරන්නේ. සොයන් මිත්‍යාවලට ගොදුරු වෙලා. ඉතින් අද ලස්සන මාතෘකාවක් අපිට පළමුවෙන් හමු වෙනවා. ශික්ෂා කාමතා වේශයෙන් වංචක ලෝභය එන හැටි. ශික්ෂා කාමතා. ශික්ෂා කාමතා යනු සීලය මනාකොට රකින්නු කැමති බවය. දැන් ඔය ඇත්තන්ගේ හිත තුළ ඇති වෙනවා සමාදන් වෙච්ච සීලය හොඳට රැක ගන්න ඕනි කියලා සිතුවිල්ල. ඒක හොඳ සිතුවිල්ල. පන්සිල් පද 5 ආරක්ෂා කරගන්න ඕනි කියලා හිතන එක හොඳ සිතුවිල්ල. උතුම් කුසල සිතුවිල්ල. ඒකට කියනවා ශික්ෂා කාමතා කියලා. සීලය රකින්න තියෙන කැමැත්ත. කුසල් සිතක් නේක. එතකොට ඊළඟට ස්වාමීන් වහන්සේ විස්තර කරලා දෙනවා. සිල්වත් වූ යැයි ප්‍රසිද්ධ තැනැත්තවුන්ට මහජනයා පැහැදී වඩා පූජා සත්කාර කරනු දක්නා තැනැත්තාගේ පූජා සත්කාර පිළිබඳව වූ ලෝභය සමහර විට ඔහුගේ සිත්හි ශික්ෂාකාමතා වේශයෙන් පහළ වේ. දැන් සිල් රකින්න තියෙන කැමැත්ත වගේ ලෝභයක් එන්න පුළුවන්. මොකක්ින්දද? සිල් රකින අයට මෙයා සිල්වතෙක් කියලා ප්‍රසිද්ධ වුණාම විවිධ අය විවිධ උපකාර කරන්න පටන් ගන්නවා. උදව් කරන්න පටන් ගන්නවා. පරිත්‍යාග කරන්න පටන් ගන්නවා. වඳින්න කියන්න පටන් ගන්නවා. ගරු කරන්න පටන් ගන්නවා. අන්න එතකොට කෙනෙකුට වංචනික ලෝභය, ඒ කියන්නේ දැන් මෙහෙම හිටියම තමයි මෙහෙම ලැබෙන්නේ කියලා හිතුවම වංචනික ලෝභයක් කෙනෙකුගේ හිතේ එන්න පුළුවන්. හැමෝගෙම එනවා නෙමෙයි, එන්න පුළුවන්. ඔබට මතක නම් ඔබ චූටි කාලේ සිල් සමාදන් වෙච්ච අවදි. දැන් සිල් සමාදන් වෙන එකට අපි පුංචි කාලේ කැමති ඇයි කියලා ලයිස්තුවක් හැදුවොත් ඒකේ එකක් තමයි චූටි කාලේදී අර පන්සලේදී දානේ කන්නේම හම්බ වෙනවනේ නේද? කියන්නේ එකක් ඒක අපි කියන්නේ නැහැ සාමාන්‍යයෙන්. තැනකට ආවට පස්සේ නෑ එහෙම ඒවා අපිට නම් තිබුණේ නෑ වගේ තමයි ඉන්නේ. ඒ වුණාට අර චූටි කාලේ විශේෂ දේවල් නේ ගෙනල්ලා සිල්ගත්තු දවසට ලබා දෙන අවස්ථා තියෙනවනේ. රසවත් දේවල් ලබා දෙනවා. ඊළඟට ඒ පුංචි කාලේ සිල් ගත්තම ඒ පළවෙනි පැය කීපේ හරිම ආස්වාදජනකයි නේ. 12න් පස්සේ එපා වෙන එක වෙනම කාරණයක්. නමුත් පළවෙනි පැය කීපේ හරිම රහයි. අලුත් අය ඉන්නවා, තම්මල ඉන්නවා, හාමුදුරුවෝ කතා කියලා දෙනවා. දැන් ඇත්තටම අපේ චූටි කාලේනේ, අපේ චූටි කාලේ ඒ සිල් සමාදන් වුණේ සීලයෙහි තිබෙන යහපත්කම හින්දමද නැතිනම් අර සිල් ගන්න දවසට තිබෙන විශේෂ ලැබීම්නේ හින්දද කියලා නිරීක්ෂණයක් කරොත් එහෙම ඒකෙදි ඉස්සරහට එන්න පුළුවන් අර
ලැබෙන දේවල් පිළිබඳව අපේ ළමා හිත්වල තිබිච්ච පුංචි පුංචි ආසාවල් ඒකට හේතු වුණා කියන එක. එකක්නේ. අනිත් එක එදාට වඳිනවා, එදාට කෑම අතටම දෙනවා නේද? අපි කාලා ඉවර වුණාම අනිත් අය අපේ අත් සෝද ගන්න වාජනත් අල්ලගෙන යනවා. දැන් මේ පුද සත්කාරය කියන එකට ඕන කෙනෙකුගේ හිතේ චූටි කැමැත්තක් එනවනේ. ඒක විසින් ඊළඟ දවසේ සිල් ගන්න යනවා කිව්වම සමහර විට කැමැත්තෙන් සූදානම් වෙන්න පුළුවන්. කැමැත්තෙන් සූදානම් වෙන්නේ. ඉස්කෝලේම සිල් ගන්න දවසට හරි කැමතිනේ. ඉස්කෝලේ සිල් ගන්න දවසට අපි හරි කැමති. ඒ හරි කැමති වෙච්ච හේතු හේවොත් ඒ සිල්ම නෙමෙයි. වෙන හේතු තියෙන්නේ ඒකේ. ඒකේ වෙන හේතු තියෙන්නේ. එක්කෝ එදාට උගන්වන්නේ නේ. එදාට පාඩම් නොකර ඉඳීමේ අවස්ථාව හම්බ වෙනවා. ඒක තණ්හාවක්. ඒක තෘෂ්ණාවක්. එතකොට ඔබ හොඳට තේරුම් ගන්න ඕන කාට හරි කෙනෙකුට ශික්ෂාකාමතාව කියන්නේ සිල් රකින්න කැමති බව කියන්නේ ඊටාම උතුම් කුසලයක්. හැබැයි ඒ කුසලය පූර්ණේ කරන්න කෙනෙක් පටන් ගන්නකොට එයාට පේන්න පුළුවන්, එයාට අවබෝධයක් එන්න පුළුවන්. මේවා ළමයින්ගේ හිතේව නෙමෙයි මෙතන වැදගත්. වැඩිහිටියෝ වුණාට පස්සේනේ දැනුවත් කාලෙදී අපි දැනුම් තේරුම් ඇති අය විදියට සිල් රකින්න පටන් ගන්නකොට අපිට හිතෙන්න පටන් ගත්තොත් සිල් රැකගෙන හිටියොත් මේකත් හම්බෙයි, අරකත් හම්බෙයි, මේව ලබා ගන්න පුළුවන් වෙයි, අරව ලබා ගන්න පුළුවන් වෙයි කියලා සිතුවිල්ලක් අපේ හිතට ආවොත් ඒක යහපත් නෑ. එතකොට අපි අපිට රැවටෙනවා. එළියේ බලන් ඉන්න අයත් හිතනවා අපි හරි කැමැත්තෙන් සිල්වන්ත වෙනවා කියලා. එළියේ බලන් ඉන්න අයත් හිතනවා. ඊළඟට එළියේ බලන් ඉන්න අය අපිට ඇවිල්ලා කතා කරලත් කියනවා ඔබගේ ගාව තියෙන, ඔබ වහන්සේගේ ගාව තියෙන මේ සිල්වත් කමට මං හරියට පැහැදිලා මට හරි සතුටුයි. ඔබ වෙනුවෙන් ඕනි දෙයක් මම කැප කරන්න කැමතියි. එතකොට අපි දන්නේම නැතුව අපිට හිතෙනවා එතකොට මේ සීලවන්තකම කියන එක ඒක ජීවත් වෙන්න උපායක් කරගන්න පුළුවන් කියලා. සිතුවිලි එන්න පුළුවන්. එතකොට එහෙම වුණොත් අපි සිල් රැකීමෙන් අපේක්ෂා කරන ඇත්ත අර්ථ එන්නේ නැහැ. සිල් රැකීමෙන් අපේක්ෂා කරන බෞද්ධ ධර්මයේ අපේක්ෂා කරන ඇත්ත අර්ථ කෑම හොයාගන්න එක නෙමෙයි. ඉන්න හිටින්න තැනක් හොයාගන්න එක නෙමෙයි. සිල් රකින්න කෙනාට ඒවා කොහොමත් ලැබෙනවා. ඒක ස්වභාවිකයි නේ. ඒවා ස්වභාවිකයි. ඒවා මේ ලෝකේ තිබෙන ධර්මතා. හැබැයි සිල් රකින්න ඕනේ ඒවට නෙමෙයි. සිල් රකින්න ඕනේ ඒවට නෙමෙයි. ඒක නෙමෙයි ශික්ෂාකාමයෙහි අරමුණ වෙන්න ඕන. අපේක්ෂාව වෙන්න ඕන. ඊළඟට ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මෙහෙම. සමහර විට ඔහුගේ සිත්ති ශික්ෂාකාමතා වේශයෙන් මෙවැනි සිතුවිලි පහළ වේ. එයට රැවටුණු යෝගාවචර තෙමේ භික්ෂු තෙමේ සීලය වර්ණනා කරන්නෙකු හා අන්‍යයන්ට වඩා තමා හොඳින් සීලය ආරක්ෂා කරන්නෙකු බවට ලොවට දක්වන්නේද වන්නේය. ඔන්න එයාගේ හිත ඇතුලේ ලෝභය වැඩ කරනකොට තමන්ගේ සීලවන්තකම ගැන නිතර කියවන්න ගන්න. මම නම් පුංචි පවක්වත් කරන්න ඉඩක් දෙන්නේ නැහැ මගේ හිතට. සීලය මෙච්චර වටින එකක් කියලා එහෙම එයා දන්නේම නැතුව එයා සීලයේ අගය වර්ණනා කරන්න පටන් ගන්නම. මොකද එතකොට තමන්ව හුවා දක්ව ගන්න අවස්ථාවක් හම්බෙන්නේ. ඒකෙන් කියන්නේ සීලේ ආනිසංස කියලා දෙන එකේ අර්ථය එක කියලා පටල ගන්න එපා. මේ හරි සියුම් තැන්. ඒකයි මං කිව්වේ මෙය බෞද්ධ මනෝවිද්‍යාත්මක ප්‍රවේශයක් වගේ එකක්. මේ කෘතියේ තියෙන දේවල් හරි සියුම්. ඇත්තටම සිල්වන්ත කෙනා සීලය ආරක්ෂා කරනකොට ඒ ඇත්තට හිතට දැනෙන සැනසෙල්ල තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. කියලා දෙන්න පුළුවන්. ඒක කියලා දීලා ඒ සීලය අපිව සමාදන් කරවන්න උද්‍යෝගිමත් වෙන්න පුළුවන්. හැබැයි ඔය අතර එයා පරිස්සම් වෙන්න ඕනි තැන මේ කියන්නේ මොකක්ද? දන්නේම නැතුව එයා සීලය උලුප්පන්න, සීලය මතු කරන්න පුළුවන් ලාභ ලබා ගැනීමේ අපේක්ෂාවෙන්. අන්න එතෙන්ට අහුවෙන්නේ නැතුව ඉන්න ඕන.
දැන් ඔය ඇත්තෝ යම්කිසි සීලයක් රකින්නවා නම් ඔය ඇත්තෝ ඒක රකින්න ඕන. දැන් සීල් රකින්නවා කියන්නේ නොකල යුතු ඒවා නොකර ඉන්න එකනේ. නොකල යුතු ඒවා නොකර ඉන්න ඕනේ ඒවා නොකල යුතු නිසා. ඒක ඇතුලේ හිතනවා නම් තමා හුවා දැක්වීම. මම තමයි හොඳම කියලා පෙන්වන එකනේ. මම තමයි හොඳම. මම තමයි වටින්නෙම. අනිත් අය මට වඩා හරීම පහත් කියලා කවුරු හරි කෙනෙක් පෙන්වන්න දඟලනවා නම් ඒක ඇතුලේ තියෙන්නේ සීලය රකින්න කේ අර්ථය නෙමෙයි. තමන්ව මතු කර අනුන්ව පහත් කරන ගතිය. ඒක බුදුදහම නෙමෙයි. ඒක බුදුදහමේ සිල් රකින්න කෙනෙකුගේ අරමුණක් වෙන්න බෑ. මම සිල් රැකනවා නම් ඒක මට හොඳයි. මම සිල් රකින්නකොට මම නිසා අනිත් අයට කරදරයක් වෙන්නේ නැතිකොට ලෝකයටත් හොඳයි. හැබැයි මම මගේ සීලය මතු කර අනිකාගේ දුසිල්වත්කමට හිංසා කරනවා නම් අනිකාව හෙලා දකින්නවා නම් මාව හුවා දක්වනවා නම් මම ඉන්න තැන නිවැරදි තැනක් නෙමෙයි. ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ මේ කාරණාව. තමන් රකින්න ටික එක තමන්ටනේ. තමන්ගේ සීලය නිසා අන් අයට යහපතකුත් වෙනවා. ඇත්තටම හොඳයිනේ. ඉතින් ඔබ හොරකම් කරන්නේ නැත්නම් ඔබත් එක්ක ඉන්න අයට හොඳයිනේ. හොරෙක් එක්ක නෙවෙයි ඉන්නේ. ඔබ වැරදි කාමයට යන්නේ නැත්නම් ඔබත් එක්ක විවාහ වෙච්ච කෙනාට හොඳයි. තමන් වංචාවකට ගොදුරු වෙන්නේ නැහනේ. ඔබ බොරු කියන්නේ නැත්නම් ඔබත් එක්ක ඉන්න අයට හරි භාග්යක්. තමන් රැවටිලිකාරයෙක් වංචනිකයෙක් එක්ක නෙවෙයි ඉන්නේ කියන සතුට තියෙනවානේ. ඒ හැම අනිකාටත් යහපතක් තියෙනවා. හැබැයි ඒකේ ලොකුම යහපත තියෙන්නේ තමන්ටනේ. තමන් නොකල යුතු දේවල් ටික නොකර ඉන්නකොට තමන්ට විශාල සැනසෙල්ලක් තියෙනවනේ හිතට. තමන්ට හංගන්න දෙයක් නැහැ, වහන්න දෙයක් නැහැ, විවෘතව ඉන්න පුළුවන්, සැනසෙල්ල ඉන්න පුළුවන්. මෙලොව ගැන බයකුත් නැහැ, පරලොව ගැන බයකුත් නැහැ, නීතියට බයකුත් නැහැ. ඇයි හේතුව? වැරදි කළා නැහනේ. ඉතින් කුදලාගෙන යයිද, පොලිසියෙන් පණීද බය වෙන්න දෙයක් නැහැ. එතකොට ඔබ හොඳට අවබෝධ කරගන්න ඕන සීලය තියෙන්නේ තමන්ගේ මෙලොව පරලොව රැකවරණයට මිසක තමන්ව හුවා දක්වාගෙන ලාභ උපයන්නමත් සිල්පදයක් රැකගන්න බැරුව ඒකට වීරිය කරන එක්කෙනාට තලාපෙලා හිංසා කරන්නවත් නෙමෙයි. දැන් සමහර සිල් රකින්න එක වෙනත් ප්‍රශ්නවලදී මතු කරලා ඉස්සරහට ගේන්න දෙනවා. උදාහරණයක් කිව්වොත් දැන් සමහර මහත්තුරු ඉන්නවා මත් වතුර පානය කරන්නේ නැහැ. ඒ කියන්නේ සුරාව පානය කරන්නේ නැහැ. ඒක හොඳ ගුණයක්. එයා පස්වන ශික්ෂාපදේ ආරකින්න. හැබැයි මත් වතුර පානය කරේ නැති වුණාට එයාගේ ගාව දැඩි ආත්මාර්ථකාමී බව, අධික තෘෂ්ණාව, හිංසා කරන සුළු ගති, ඒ වගේ ගොඩාක් දුර්ගුණ තියෙනවා. බොන්නේ. එතකොට දැන් ඔන්න ප්‍රශ්නයක් පටන් ගන්නවා ගයක් ඇතුලේ. මේ හිංසනය ගැන, මේ තියෙන මේ දුෂ්ට ගති ගැන, මේවා හින්දා ප්‍රශ්නයක් ගේ ඇතුලේ පටන් ගන්නවා. දැන් එහෙම ප්‍රශ්න පටන් ගත්තම සමහර වෙලාවට අප හමු වෙන්නේ නැහැ. මං හම්බෙන්න අවිල්ල තියෙන එහෙමයි. එහෙම ආපු ගමන් නේ ප්‍රශ්නේ සාකච්ඡා කරන්න දෙන්න දෙමාල්ලෝ ආපු ගමන් සමහර වෙලාවට මහතුරු ඉක්මනින් කියනවා හාමුදුරනේ මම වෙන මිනිස්සු වගේ නෙමෙයි. මම සිගරට් එකක් කුරන්නේ. මං අරක්කු පොදක් බොන්නේ කියලා පටන් ගන්න. මං එතකොට අහලා තියෙනවා දැන් මහත්තයාලගේ ප්‍රශ්නේ අරක්කු සම්බන්ධ ප්‍රශ්නයක්. දැන් ඒක කියන්න ඕන ප්‍රශ්නේ පටන්ගෙන තියෙන එතන ඉන්නන්නේ. එතකොට කියනවා නෑ නෑ අරක්කු සම්බන්ධ ප්‍රශ්නයක්. මං කියනවා එහෙනම් ඔයාගේ ඒ ක්වොලිටි එක ගැන අපි කතා නොකර ප්‍රශ්නේ කතා කරමු. සමහරු මස් මාළු කන්නේ නැති එක මතු කරනවා. නේ මම වෙජිටේරියන් කෙනෙක් ආමුදුරනේ කියලා මතු කරනවා. මුලින්ම මතු කරනවා ඒක. මම මස් මාළු කන්නේ නැති කෙනෙක් ආමුදුරනේ. එතකොට මොකද අපේ ඔළුවේ එතකොට
ඉක්මනින්ම අහන කෙනාගේ ඔළුවේ අනවශ්‍ය පැහැදීමක් ගන්න තමයි එක කරන්නේ. එතකොට ඒ ප්‍රශ්නෙට අහුම්කම් දෙන එක්කෙනා ඒ වගේ කාරණාවලට ලකුණු දීගෙන පටන් ගත්තොත් එහෙම සාධාරණ අහුම්කම් දෙන්නෙක් වෙන්නේ නැහැ. සමහරුන්ගෙන් එහෙම කියපු ගමන් මං අහලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලගේ ගෙදර දැන් මේ ප්‍රශ්නේ උඹලා කඩ පිළිබඳ ප්‍රශ්නයක්ද? මං කෙලින්ම අහලා තියෙනවා. නෑ හඳුනේ එහෙම නම් එකක් නෙමෙයි වෙන ප්‍රශ්නයක් කියලා. මං කියනවා හරි. ඔබතුමා උඹලා කඩවත් නොකන එක සෞඛ්‍යයට හොඳයි. ඒක හොඳයි ඔබතුමාට වෛද්‍යවරු උපදෙස් දීලා තියෙනම් ඒක හොඳයි. හැබැයි මෙතන ප්‍රශ්නේ ඒක නෙමෙයි නම් උඹලා කඩ හින්දා හටගත්තු රණ්ඩුවක් නෙමෙයි නම් අපි රණ්ඩුවේ හේතුව කතා කරමු. ඒ කියන්නේ මිනිස්සයෝ හැම වෙලාවකම තමන්ගේ වෙන දුර්ගුණයක් වහගන්න තමන් ආරක්ෂා කරන සීලයක් ඉස්සරහට ගෙනල්ලා තමන්ට ප්‍රොටෙක්ෂන් එකක් හදාගන්න. තමන්ගේ ඊගෝ එක ආරක්ෂා කරන්න හදනවා. තමන්ගේ තියෙන එකක් ඉස්සරහට ගෙනල්ලා ඒක ස්වභාවය. මනුස්ස ස්වභාවය. ඒක ස්ත්‍රී ස්වභාවයක්වත් පිරිමි ස්වභාවයක්වත් කියලා ඒකට මේ ලිංග ભેදේ පනවන්න අමාරුයි. ඔක මනුස්ස ස්වභාවය. මොකද ස්ත්‍රීන්ගෙත් ඔය ස්වභාවය එනවා, පිරිමින්ගෙත් එනවා, ගිහියන්ගෙත් එනවා, පැවිද්දන්ගෙත් එනවානේ. කාගෙන් වුණත් ඔය ගතිය මතුවෙන වෙලාවල් තියෙනවා. එතකොට අපිට කියන්න බෑ ඕක ගැහණු අයගේ හැටියක්. එහෙම කියන්නත් බෑ. ඕක පිරිමින්ගේ හැටියක්. එහෙම කියන්නත් බෑ. මොකද ඕක ගිහි පැවිදි ભેදකින් තොරව, ස්ත්‍රී පුරුෂ ભેදකින් තොරව ඕනෑම කෙනෙකු තුලින් අපිට දකින්ට ලැබෙන ගති ලක්ෂණයක් ඕක. තමන් රකින්න සීලය ඉස්සරහට දාලා තමන්ගේ දුර්ගුණ වහගන්න හදන එක. තමන්ට වෙන ලාභ උපය ගන්න හදන එක. මම ඔබට යෝජනා කරනවා ඔබ සීලයක් රකින්නවා නම් විශිෂ්ටයි ඒකනේ. ඒත් ඒකෙදි පරිස්සම් වෙන්න. තමන්ගේ අනික් දුර්ගුණ ටික වහන්න ඒක යකඩ ආවරණයක් කරන්න එපා. ඒ සීලය රකින්න එක හොඳ වුණාට කිසිම දෙයක් සාකච්ඡා කරන්න බැරි යක්ෂණියක් වගේ කේන්ති ගන්න එක්කෙනෙක් නම් ඉතින් වැඩක් තියෙද? එයාත් එක ජීවත් වෙන්න බෑනේ. සිල්වත් උනාට ජීවත් වෙන්න බෑ. එයි කිසිම සාකච්ඡාවකට සූදානම් නැහැ. අහන් ඉන්න කැමති නැහැ. කඩාපනිනවා. රණ්ඩු කරගන්න එනවා. එතකොට එයා සිල් ටික ආරක්ෂා කරගෙන ඉඳපු එකේ ආනිසංසයට ලැබෙයි. එතයාට එතනින් එහාට යන්න පුළුවන්ද? එයා සීලය මාන්නයක් කරගෙනනේ. මම සිල්වත් මං වැරදි කරන්නේ නැහැ කියන අදහස මත ගෘහස්ත ජීවිතයක අනිකා Tamanට යටත් වෙන්න ඕනි වගේ සිතුවිලි හදාගත්තොත් කොච්චර වැරදිද? කෙනෙකුගේ සීලවන්තකමට අපි ගරු කරන්න ඕන. ඒක ගැන කිසිදු විවාදයක් නැහැ. අම්මා ගෙදර වැඩිපුර සිල්වත් නම් අම්මගේ සීලවන්තකමට අපි নমස්කාර කරන්න ඕනේ, ගරු කරන්න ඕනේ. තාත්තා සීලවන්ත නම් අම්මට වඩා ඒ තාත්තගේ ගාව තියෙන සීලවන්තකමට අපි ගරු කරන්න ඕනි, වන්දනා කරන්න ඕනි, ඒකට අගයක් දෙන්න ඕන. හැබැයි මනුස්ස සම්බන්ධකම් වලදී පංචිල් පද පහ විතරක් මදිනේ. වෙන දේවල් තියෙනවා මනුස්ස ජීවිතයක් ඉස්සරහට යන. ගිහි ජීවිත ගෙවන එක මේ සිල්පද පහ රැකන් හිටියයි කියලාම කරන්න පුළුවන් එකක් නෙමෙයි. සිල්පද පහ රකින්න එක ආධ්‍යාත්මික ගුණයේ පදනම. ආධ්‍යාත්මික ගුණයේ පදනම. හැබැයි ඒ සිල්පද පහත් එක්කම කරුණාව, දයාව, මනුස්සකම, ආදරය, අවංකකමනේ මේ කොච්චර දේවල් ඕනේද? ඒ නිසා ඔබ සිල් රකින්න. ඒ සීලය නිසා මාන්නයක් හදාගන්න එපා. සීලයෙන් තමන්ව මතු කර අනිත් අයට හිංසා කරන්නත් එපා. හෙලා දකින්නත් එපා. සීලය පාවිච්චි කරගෙන අනිත් අයව ගසා ගන්නත් එපා. තමන්ට ලැබෙනවා නම් යමක් ඒක ලැබෙන්නේ. ලැබිය යුත්තේ කොයි කාටත් වේයෙහිමිනේ. ලැබෙන්න තියෙන ආනන්දයක් ඒක ලැබෙනවමයි. දෙවියෙකුට උවත් එය නොකලැකි අහිමි. දෙවියෙකුටවත් ඒක නවත්තන්න බෑ. ලැබෙන්න තියෙනවා නම් ලැබෙනවමයි. යක්කඩුවේ හාමුදුරුවෝ ලියනවා එයින් ශෝක නොකරමි පුදුමද නොවෙමි මට හිමි දෙය වෙන කාටත් නොවේ හිමි. එහෙනම් මේ ශෝක කරන්න පුදුම වෙන්න දෙයක් නැහැ.
අපි යහපත්ව හිටියත් අපි කොයි මට්ටමට පුහුණු වෙමින් හිටියත් අපිට ලැබෙන්න තියෙන දේ ලැබෙනවා. අහිමි වෙන්න තියෙන දේවලුත් අහිමි වෙනවා. ඒක නවත්තන්න අපිට බෑ. අපි සිල් රැකගෙන ඉන්න එක හොඳ දෙයක්. ඒත් අපේ සිල් රැකීම දේවල් වැඩි කර ගැනීමේ අරමුණකින් නොකළ යුතුයි. පැවිද්දවත් ගිහියවත් කවුරුකත්. අපි යමක් රැකිය යුත්තේ යම් ප්‍රතිපත්තියක ඉන්දිය යුත්තේ එහි තියෙන යහපත් බව මත. දැන් ඔබට හිතන ඇති ඉතින් ඇයි ඉතින් එහෙම ඒක යමක් ලබා ගන්න අපි සිල්වත් නම් ඉතින් ඒක මත පදනම් වෙලා අපි යමක් ලබා ගන්න හිතන එකේ නරක මොකද්ද කියලා. එමෙ හිතෙන්න පුළුවන් නේ මොකද්ද නරක? ඉතින් අපි සිලුත් රකින්නවා නම් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. එහෙම අපේක්ෂා කරගෙන සිල් රැක්කොත් සිල් රැක්ක පළියටම හැමදේම ලැබෙන්නේ නැහැ. නොලැබෙනකොට හිතෙන්නේ මොකද්ද? නොලැබෙනකොට හිතෙනවා මෙච්චර සිල් රැකලත් මේක උනේ නැහැ නේ කියලා. අන්න ප්‍රශ්නේ. ඒකයි මොකක්වත් ලබා ගන්න බලාපොරොත්තු වෙන සිල් රකින්න එපා කියන්නේ. සිල් රකින්න ඕනි සීලවන්තකම හොඳ හින්දා. නැතුව මොනවා හරි එකක් ලබා ගන්න ඔළුවේ තියාගෙන සිල් රැක්කොත් උදාහරණයක් ගන්නකො මෙහෙම අපේ ගෙදර කාටවත් ලෙඩක් දුකක් වෙන්න එපා. අකල් කරදර වෙන්න එපා කියලා හිතාගෙන කවුරු හරි සිල් රකින්න. එතකොට එහෙම හිතාගෙන සිල් රකින්න එක්කෙනාගේ ගෙදර දරුණු ලෙඩක් කෙනෙකුට දරුණු සුව කළ නොහැකි ලෙඩක් හැදෙනවා. එතකොට එයාට ආසන්න වශයෙන් වෙන්න පුළුවන් සිතුවිල්ල මොකක්ද? මෙච්චර සිල් රැකලත් ඇයි අපේ අයටම පිළිකා හැදුනේ? ඇයි අපේ ගෙදර කෙනෙකුටම අපි මෙච්චර සිල් රැකන් ඉඳලත් හෘදයාබාධයක් ආවේ? ඒ කියන්නේ මේවා රැක්කට වැඩක් තියේද? අන්න වරදින තැන. සිල් රැක්කයි කියලා කාටවත් ලෙඩ වෙන එක නවතිනවා නම් බුදුහාමුදුරුවෝ රහසින්වත් පව් කරපු නැති කෙනෙක් නේ. රහතන් වහන්සේලා රහසින්වත් පව් කළා නැහැ. කොච්චර ලෙඩ හැදුනද? ලෝහිත පක්ඛන්දිකා රෝගය භාග්‍යවතුන් වහන්සේටනේ ලේ අතිසාරේ. සිල්වත් කියලා ලෙඩ නොවේ ඉන්නේ කොහෙද? පිටේ අමාරුවක් හිසේ අමාරුවක් භාග්‍යවතුන් වහන්සේට ලෙඩ විදියට තිබිලා තියෙනවා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩේ කැක්කමක් තිබිලා තියෙනවා. මුගලන් හාමුදුරුවෝ එක වෙලාවක අහනවා ඔබ වහන්සේට ඔය බඩේ කැක්කම හැදුනම ගෙදරදී මොකද කරේ කියලා. එතකොට ගෙදරදී අම්මා බේත් හදලා දීපු හැටි කියනවා. එහෙම බේත් හදලා දුන්නම තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේට ටිකක් හරි සුවයක් ලැබෙන්නේ. හැබැයි උන්වහන්සේ මහරහතන් වහන්සේ රහසින්වත් පව් කරන්නේ. මේ ශාසනයේ හිටපු අග්‍ර ශ්‍රාවකයන් වහන්සේනේ. ප්‍රඥාවන්තය අතර අංක 1. ඒකක්වත් වැදගත් නැහැ. ඒවා වැදගත් සසර දුකින් නිදහස් වෙන්න. කෙලස් දුකින් නිදහස් වෙන්න වැදගත් සාමාන්‍ය දුක් රහත් තුනක් තියෙනවා. ඒ කියන්නේ ලෙඩ වෙනවානේ. වයසට යනවා. පිරිනුවම් පානවා. ඒව කොහොම නවත්තන්නද? ඉතින් කවුරු හරි හිතනවා නම් මම සිල් රකින්න නිසා අපේ පවුලේම අය සිල් රකින්න නිසා අපේ සියලුම ප්‍රශ්න නිම වෙයි. එහෙම වෙන්නේ සමහර විට අපේ සීලාදී ගුණ නිසා අපිට ගොඩක් ප්‍රශ්න වෙන්න එන ඒවා වළක්ව ගන්න පුළුවන්. ඒවා පාලනය කර ගන්න පුළුවන්. උදාහරණයක් හිතන්නකෝ මේ ධනය නැති වෙන්නම નિયમિત කර්ම විපාකයක් එන කාලයක් තියෙනවා. ඒ කාලේ කෙනෙක් සුරාවෙන් වළකින දිවි හිමියේ. ඒ කාලේම යාට හිතෙනවා මම වැරදි කාමයට නම් යන්නේ නැහැ. ඒ කාලේම යාට හිතෙනවා මම සූදුවට යන්නේ නැහැ. කර්ම විපාකයක් එනවා දරුණු ලෙස තමන්ගේ ධනෙ නැති වෙලා යන්න. ඒ කාලෙම යාට හිතෙනවා මං සූදු කරන්නේ නැහැ, මං සුරාව බොන්නේ නැහැ, මම වැරදි කාමයට යන්නේ නැහැ. ඔය වගේ උතුම් සීලයක් රකින්න හිතෙනවා. අන්න ඒ සීලය ආරක්ෂා කරගෙන ඉන්නකොට එයාගේ නැති වෙන්න નિયમિત ධනය එච්චරටම නැති වෙන්නේ නැතු යනවා. මොකද හේතුව එයාගේ පැත්තෙන් ඉඩක් දෙන්නේ නැහැ වර්තමානයේ. අතීත කර්මවලට යමක් අහිමි වෙන්නම નિયમિતයි. ඒත් එයාගේ වර්තමාන චර්යාව හොඳ නිසා.
යම් පාලනයක් වෙන. නිකන් හිතන්න සසරේ කරපු පවකටත් නැති වෙන්න નિયમિત කාලයක ඔට්ටු අල්ලන්න ගියොත් මොකද වෙන්නේ? බොණ්ඩක් ගියොත් එහෙම තම බිරිඳ තම සැමියා ඉඳිද්දි වෙනත් සැමියෝ වෙනත් බිරිඳවරු කරා ගියොත් මොකද වෙන්නේ? තියෙන ටික ඔක්කොම සුද්ධ වෙලා යනවා. නැත්තටම නැති වෙනවා. කෝටිපතියෝ බිඳුවට වැටෙනවා. බිඳුවට වැටෙනවා. හරි පරිසම් වෙනවා. අපි දන්නේ මේ සිල් රැකන් ඉන්න එකේ තියෙන ලාභය ඕක. ඒවා ලැබීම් ආනිසංසනේ. අපි යම් කිසි ආකාරයකට අපිට සංසාරේ කර්මයක් හරි ඵල දෙන්න નિયમિત වෙලා තියෙනවා නම් අපි දැන්ට සිල් ටික ආරක්ෂා කරගෙන ඉන්නකොට අර භෝග ටික විනාශ වෙලා යන දොරටු වහගෙන තියෙන්නේ. එතකොට යම් කිසි ආකාරයකට ඒවයි වෙන විදිවලට යමක් නැති වෙයි. ඒත් නැත්තට නැති වෙන එකක් නැහැ. මොකද නැත්තටම නැති වෙලා යන විනාශ මුඛ ටිකනේ. විනාශයේ දොරටු ටික කවුරු හරි වහන් ඉන්නවා. වැරදි මිත්‍රයෝ ආශ්‍රය කරන්නේ. අර වගේ අයහපත් හැසිරීම් වලට යන්නේ. නුසුදුසු වෙලාවල් වල නුසුදුසු තැන් වල ඇවිදින්න යන්නේ නැහැ. ඔය භෝග විනාශ මුඛ කියලා සිංහලවාද සූත්‍රයේ කියපුවා හරියටම හරි. කාට හරි මේ හිතෙනවා නම් මගේ නරක කාලේ කියලා අර භෝග විනාශ මුඛ 6න් වලකින්. ඒ 6න් බේරුණොත් ගොඩාක් රැකෙන්න පුළුවන්. ගොඩක් රැකෙන්න පුළුවන්. Tamanට තේරෙනවා නම් Tamanට ගොඩ යෑමක් නැති කාලයක් වගේ කියලා තියන එක විනාශ වෙන එක නවත්ත ගන්න. මහ ලොකු දියුණුවක් නැති වුණත් කමන්නේ නැහැ. තියන එක ඉවර වෙන එක නවත්ත ගන්න පුළුවන්. සිල් රකින්නකොට ඒව ලැබෙනවා. හැබැයි සිල් රැක්කයි කියලා සියලු ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. සීලයෙන් සියලු රැකවරණය ලැබෙනවා කියන තැනක ඉන්නවා නම් බුදුදහමේ සමාධියයි ප්‍රඥාවයි යෝජනා කරන්නේ නැහැනේ. සීලයෙන් ප්‍රමාණවත් හොඳ උතුම් රැකවරණයක් ලැබෙනවා. ඒත් සීලය නිසා මුළු සසරටම රැකවරණයක් ලැබෙන්නේ නැහැ. ඒත් සීලයෙන් ලොකු රැකවරණයක් ලැබෙනවා. මේවා පටල ගන්න එපා. මේ නැවත දෙපැත්තටම කියලා දෙන්නේ. මොකද අපේ ඔළුවට යන්නේ අපිට වාසි කෑල්ල විතරයි. ඒ හින්දා තමයි මේක දෙපැත්තම නැවත කියලා දෙන්න හදන්නේ. මේ බණ අහනකොට අපිට වාසි කෑල්ල විතරයි ඔළුවට යන්නේ. ඇහුණා නේද? සිල් රැකලා වැඩක් නැහැ කියලා කිව්වා. ඒ කියන්නේ සිල් රකින්න නැති මිනිහට ඒ කොටස ඇහෙනවා. නේ? අනිත් මනුස්සයට ඇහෙනවා. කිව්වනේ ඇහුණානේ. එයාට වාසි කෑල්ල. වාසි කොටස නෙමෙයි ධර්මය අහන්න. සමස්තය අහන්නනේ. සමස්තය අහනකොට තමයි ජීවිතේට අපේ ධර්මයෙන් යම්කිසි දැක්මක් හදාගන්න පුළුවන්. යම්කිසි දැක්මක් හදාගන්න පුළුවන් අපේ ධර්මයෙන්. හරියට මේව තේරුම් ගත්තා. මේවා හරි ඩීප් දේවල් නේ. හරි ගැඹුරු දේවල්. සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ නැති කොටස් මේ ධර්මයේ සාකච්ඡා කරලා තියෙනවා. මේවා බුදුවරුන්ගේ නුවණට ග්‍රහණය වෙච්චනේ. මේවා වාසනාවකට අපේ උතුම් සායනහන්සලා ලියලා තියෙනවානේ. සරලව අපිට තේරෙන විදියට. මේවා ගැඹුරින්ම තිබුණා නම් අපි දන්නේවත් නැතුවනේ. අපි දන්නේවත් නැතුව අපි හරිය හොඳයි කියලා හිතාගෙන අන්තිම නරක ගතිය එක්ක ගමන යනවානේ. මං හැමතිස්සෙම කියන්නේ අපි ලෝකෙට රැවටෙන එක නෙවෙයි නරක. අපි අපිට රැවටිලා ඉන්න එක. අපි ලෝකෙට රැවටුනොත් හිත හදාගත හැකියි. කවදා හරි ඒක දැනගත්තු දවසට සතුටු වෙන්න පුළුවන්. ඒත් අපි අපිට රැවටිලා ඉන්න එක. එක එක්කෙනාට අහු වෙලා ඉන්න එක ගැන නෙමෙයි වද වෙන්න ඕන. Tamanට අහු වෙලා ඉන්න එක ගැන. ඒක තමයි හරිම අවාසනාවන්තම දෙන්නේ. මේ ධර්මය අපිට උදව් කරන්නේ අන්න එවැනි තත්වයන්ගෙන් අපේ ජීවිතේ රැක ගන්නනේ. අපිට අපේ නුවණ දියුණු කර ගන්න. ඊළඟට මේ විදියට උන්වහන්සේ සඳහන් කරනවා තමා සීලය ආරක්ෂා කරන්නෙකු ලෙස ලොවට දක්වන එක තුළම අපේක්ෂාව තියෙන ලාභ ලැබීම. එතකොට ඒක වාංචක ලෝභය ඉදිරිපත් වීම. ඒ කාරණාව පැහැදිලිනේ නේ. ශික්ෂා කාමතා වේශයෙන් කිව්වේ සිල් රකින්න තියෙන කැමැත්ත වගේ එනවා මොකද්ද? ලබා ගැනීමට දේවල් රැස් කර ගැනීමට තෘෂ්ණාව. එතකොට අපි සිල් රකින්න ඕන. සිල් රකින්න තියෙන කැමැත්ත උතුම් එකක්. හැබැයි ඒ වගේ එන වංචනික තණ්හාවට අහු නොවී ඉන්නත් ඕන.
වංචනික මාන්නයට අහු නොවී ඉන්නත් ඕන. ඒවා තව ඉස්සරහටත් සාකච්ඡා කරනවා. ඊළඟට තව වටින මාතෘකාවක්. ඒකත් අපිට කතා කරන්න වෙලාව තියෙනවා. අල්පේච්ඡතා වේශයෙන් වංචක ලෝභය. අල්පේච්ඡතා වේශයෙන්. මොකද්ද? පමණට වඩා ප්‍රත්‍ය නොපිලිගන්නා ඌද රැස් නොකරන්නා ඌද ස්වභාවය අල්පේච්ඡතා නමි. ඒකුවේ තමන්ගේ අවශ්‍යතාවයේ ප්‍රමාණයට මිසක තමන්ට අවශ්‍ය නැති දේවල් රැස් කරගන්නේ නැතිකම තමයි අප්පිච්ඡතා කිව්වේ. හැබැයි ඉතින් ගොඩක් අය අල්පේච්ඡ බව කියලා අඳුන්වන්නේ මේවා පාවිච්චි කරනවා නම් අල්පේච්ඡ නෑ, මේවා පාවිච්චි කරනවා නම් අල්පේච්ඡයි නේ. මේ විදියට ඉන්නවා නම් අල්පේච්ඡ නෑ, මේ විදියට ඉන්නවා නම් අල්පේච්ඡයි. ඔහොම කියනවනේ. බුද්ධ ආගමේ අර්ථකථනේ පේනවනේ. අල්පේච්ඡ කියලා කියන්නේ මොකක්ද? පමණට වඩා තමන්ගේ ප්‍රයෝජනයට වඩා වැඩියෙන් යම් කිසි කෙනෙක් ආහාර පිළිගන්න යනවනම්, සේනාසනය පිළිගන්න යනවනම්, පන්සලේ අපිට මෙහි අවශ්‍යතාවයක් තියෙනවනේ. ඒ අවශ්‍යතාවයට වඩා දේවල් අපි කරන්න යනවනම් අන්න ඒ අල්පේච්ඡතාවයට පටහැනි. අල්පේච්ඡතාවය කියන්නේ පමණ දැනගෙන අවශ්‍ය ප්‍රමාණයට දේවල් පිළිගන්න එක. ගිහියෙකුණත් පැවිදෙකුණත්. මුකුත් නොපිළිගන්න එක නෙමෙයි. අරක පාවිච්චි කරන්නේ නැහැ, මේක පාවිච්චි කරන්නේ නැහැ කියන එක නෙමෙයි. අවශ්‍ය නම් යමක් පාවිච්චි කරනවා. හැබැයි පාවිච්චි කරන ප්‍රමාණයට. අවශ්‍ය ප්‍රමාණයට. එතකොට බෞද්ධයෙක් කියන්නේ අල්පේච්ඡ බෞද්ධයෙක් කියන්නේ කඩමාළු ඇඳගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. හැබැයි අඳින්නේ නැතුව ඇඳුම් 100 ගණන් ගොඩ ගහගෙන ඉන්න කෙනෙකුත් නෙමෙයි. ලස්සනට පිළිවෙලට පිරිසිදුව සිවුර අඳනේ ඇඳලා ප්‍රියමනාපව ඉන්නේ නැති එකක් නෙමෙයි. ඒකත් නෙමෙයි අල්පේච්ඡකම කියන්නේ. අල්පේච්ඡකම කියන්නේ හරියට සිවුර අඳනේ පෙරවල ඇඳලා අවශ්‍ය දේ පරිහරණය කරලා අනවශ්‍ය දේවල් ගොඩ ගහ ගන්නට වෙන එක. පාවිච්චි කරන දේහි වහලෙක් නොවී ඉන්න එක. ඒක තමයි පැවිද්දෙකුගේ ගිහියෙකුගේ අල්පේච්ඡකම කියන්නේ. නැතුව ප්‍රියමනාපව ඉන්න එක, ලස්සනට ඉන්න එක, පහසුකම් සහිත දෙයක් පාවිච්චි කරන එක බුදු දහමට විරුද්ධ නැහැ. ඉතින් දහමට විරුද්ධ නම් මේ ලෝකේ ලංකාවේ සහ ලෝකෙ පිළිගත් උතුම් සායනාංශ කෙනෙක් නේ මේ රේරුකාණේ චන්දවිමල සායනාංශ. උන්වහන්සේ එහෙම ලියන්න එපා. මුකුත් පිළිගන්නේ නැතුව වැරහැලි කඩමාළු එක්ක ජීවත් වෙන එක තමයි නියම අල්පේච්ඡකම කියලා. නෑ. අවශ්‍ය දේ පාවිච්චි කරන්න. අනවශ්‍ය දේවල් ගොඩ ගහ ගන්න එපා. ඒක තමයි අල්පේච්ඡකම. අල්පේච්ඡකම කිව්වේ ඒක. එතකොට දැන් ඔන්න අල්පේච්ඡ භික්ෂූන්ට අන්න ඒ වගේ අවශ්‍ය දේ විතරක් පාවිච්චි කරන, අනවශ්‍ය දේවල් ගොඩ ගහගෙන නැති සායනහන්සලට මිනිස්සු පැහැදිලා ප්‍රශංසා කරනවානේ. ඒ සායනහන්සේ හරි අල්පේච්ඡයි. ගොඩක් දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. පැහැදීමක් නේ. හොඳයි. ඒ පැහැදීම ඇති වෙනවා. අල්පේච්ඡකම දැක්කම. එතකොට එවැනි අල්පේච්ඡ සායනහන්සලගේ කීර්තිය ව්‍යාප්ත වෙනවද නැද්ද? ව්‍යාප්ත වෙනවානේ. ඒ සායනහන්සේ හරි අල්පේච්ඡයි. අවශ්‍ය දේවල් විතරයි පිළිගන්නේ. අනවශ්‍ය දේවල් ඔක්කොම පිළිගන්නේ නැහැ, ප්‍රතික්ෂේප කරනවා. උන්වහන්සේට ප්‍රයෝජනයක් නැති දේවල්. ඒ අල්පේච්ඡකමට ප්‍රසිද්ධියක් හම්බ වෙනවා. ඒ අල්පේච්ඡකමට ඔන්න කීර්තියක් හම්බ වෙන්න පටන් ගන්නවා. අන්න එතෙන්දිනේ හාමුදුරුවෝ පරිස්සම් වෙන්න ඕනේ. ඇයි පරිස්සම් වෙන්න ඕනේ? නොපිළිගන්නා තැනැත්තාට වඩා දෙන්නට උත්සාහ කිරීමත් ප්‍රත්‍ය උවමනා ඇති තැනැත්තාට දෙන්නට නොකමැති වීමත් මිනිසුන් කෙරෙහි පවත්නා වූ එක්තරා গুপ্ত ස්වභාවයක් කියලා. එන මිනිසුන්ගේ හැටියක් තමයි එපයි කියනව නම් දෙනවා. ඒක මිනිසුන්ගේ තියෙන গুপ্ত ස්වභාවයක් නේ. গুপ্ত ස්වභාවයක්. ඒ මිනිස් හිතේ හැටියක්. අය ආන්දරු හරි අල්පේච්ඡයිනේ කිසි දෙයක් ඉල්ලන්නේ නැහැ කියලා ඔක්කොම දේවල් ගෙනින් දෙනවා.
එතකොට එහෙම එකක් වෙනවා. ඒ මිනිස්සුන්ගේ ස්වභාවයක්. හැබැයි ඒ මිනිස්සුම ගත්තොත් අවශ්‍යම කෙනාට දෙන්නේ නැහැ. ඕක ගෙවල් වල වුණත් යමක් ඉල්ලන්නේ නැති ළමයාට අනේ මෙයා මුකුත් ඉල්ලන්නේ නැණි කියලා වැඩිපුරත් ගෙනලා දෙන වෙලාවල් තියෙනවා. ඉල්ලන්නේ නැහැ නේ කියලානේ. සමහර වෙලාවට ඉල්ලන එක්කෙනාට අවශ්‍යයි. කොච්චර හරි ඉල්ලන එකමයි වැඩේ කියලා දෙන්නෙම නැතුව අරිනවා. නේද? දෙන්නෙම නැතුව අරින වෙලාවල් තියෙනවා. යාගේ වැඩේ ඉල්ලන එකමයි. ඉල්ලන්නේ නැහැ නේ කියලා විශේෂ ප්‍රසාදයක් ඇවිල්ලා එයාට ඕනවටත් වඩා දේවල් ගොඩ ගහනවා. ඒක මිනිසුන්ගේ හැටියක්. ඒක මේ මිනිස් හිත වැඩ කරන මිනිස්සුන්ට තේරෙන්නේ නැති මහ පුදුම රටාවක් ඒක. එතකොට සයින්හන්සේ කරුණ කියලා මේ විදියට අපට පැහැදිලි කරනවානේ. ඒ ස්වභාවය නිසා බොහෝ ප්‍රත්‍ය පිළිගැනීමට නොකැමැති තැනැත්තා ළඟ ප්‍රත්‍ය ගොඩ ගැසේ. ඒ කියන්නේ ඇත්තටම එහෙම අවශ්‍යතාවයක් නැති සහ අවශ්‍යතාවයක් නැති දේ ප්‍රතික්ෂේප කරන කෙනා ගාව දන්නේම නැතුව දේවල් ගොඩ ගැහෙන්න පටන් ගන්නවා. ඇයි මිනිස්සුන්ගේ අර තියෙන গুপ্ত කැමැත්ත නිසා. මිනිස්සුන්ගේ ඔළුවේ වැඩ කරනවා ඒක. මිනිස්සු ඒ විදිහට තමයි ප්‍රධානයන් කරන්නේ නේ. දරුවුන්ට දෙද්දිත් එහෙමයි, සිල්වතුන්ට ගුණවතුන්ට දෙද්දිත් ඒක හැටි මිනිස්සුන්ගේ. අම්මලා එහෙම වුණත් ඔය ඉඩ කඩන් එහෙම ලියලා දානකොටනේ ඕනවට වඩා උනන්දුයි වගේ පේනවනම් දෙන්නෙම නැහැ. දෙන්නෙම නැහනේ. මුකුත් නැතුව ඉන්න එක්කෙනාට ලියලා දාන්න පටන් ගන්නවා. කඩේත් ලියලා, ඉඩමත් ලියලා, කුඹුරුවක් කර දෙකත් ලියලා ඔක්කොම යාටම ලියලා දාලා. ඒ මිනිස්සු හිතනවා ඒ නොඉල්ල ඉන්න එකට දෙන්න ඕනි කියලා. එතකොට ස්වාමීන් වහන්සේ මේ විදියට අපිට ඒක තෝරලා දෙනවා. අල්පේච්ඡතාවය නිසා ලැබෙන කීර්ති ප්‍රශංසාවට හා ලාභයටත් ඇලුම් කරන්නා කෙරෙහි සමහර විට ඒ ලෝභය අල්පේච්ඡතාවේශයෙන් එයි. එයට රැවටෙන තැනැත්තා මම කෙරෙහිද අල්පේච්ඡතාවයේ ඇති වී යයි. අල්පේච්ඡේ කතා කරන්නටත් හැසිරෙන්නටත් පටන් ගනි. දැන් බලන් ඉන්න කෙනෙකුට පේනවා අර සායනාංශේ හෝ අර ගිහියා අල්පේච්ඡ නිසා යාට ගොඩක් දේවල් හම්බ වෙනවනේ. ඒ නිසා මමත් අල්පේච්ඡ වුණා නම් හොඳයි. නේ? මමත් සද්ද නැතුව හිටියා නම්, ඉල්ලන්නේ කියන්නේ නැතුව හිටියා නම් මටත් හම්බෙයි. කියලා හිතලා එයත් අල්පේච්ඡකමේ ගුණය වර්ණනා කරන්න පටන් ගන්නවා. එයත් අර සැබෑ අල්පේච්ඡා වගේ රඟපාන්න පටන් ගන්නවා. හැබැයි යටිහිතේ මොකද වැඩ කරන්නේ? අරහාඳුරුවෝ එහෙම හිටිය නිසා උන්වහන්සේට ලැබුණා මටත් ලැබෙයි. මල්ලි එහෙම හිටපු හින්දා තමයි අම්මා ලිව්වේ අක්කර භාගේ මටත් ලියයි. තේරෙනව නේද ඒ කාරණා? හොඳට අවබෝධ කරගන්න ඕනේ මෙයා. මේ අපේ හිත වැඩ කරන හැටි. ගිහි උඩත්, පැවිදි උනත් මේ හිත රහත් වෙනකන් ඔහොම තමයි. එක වංචනික ගති ලක්ෂණ වලට පෙරලෙනවා. ඒක බලන් ඉන්න අයට හිතන පුදුම අල්පේච්ඡකමක් නේ. පුදුම සරලකමක් නේ. හැබැයි යාගේ අල්පේච්ඡකම ආරම්භ වෙලා තියෙන්නේ ලබා ගැනීමේ තණ්හාවෙන්මයි. මොකද අල්පේච්ඡයින්ට ලැබෙනවා කියලා එකක් පේනවා. නොඉල්ලන කෙනාට මිනිස්සු දෙන්නත් කැමතියි කියලාත් පේනවා. ඒක දකින්න අනිත් අයත් මොකද වෙන්නේ? අල්පේච්ඡ බවට ඔන්න පෙළඹෙනවා. හැබැයි ඒ පෙළඹවීමේ තියෙන්නේ ලබා ගැනීමම නම්, සොයා ගැනීමම නම්, තව ටිකක් ගොඩ වැඩි කර ගැනීමම නම්, එතකොට වටහා ගන්න ඕන ඇවිල්ලා තියෙන්නේ අල්පේච්ඡකම නෙමෙයි. මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? අල්පේච්ඡ විලාසයෙන් ආපු වංචනික ලෝභය. මේවා සියුම්ව තමන්ගේ හිතේ වැඩ කරනකොට තේරුම් ගන්න. දැන් මේවා කියනකොට ගොඩක් අය රහාමුදුරුවෝ එහෙම ඇති, මේ හාමුදුරුවෝ එහෙම ඇති තමයි ගණන් හදාගන්නේ. වැඩක් නැහැ නේ එක හාමුදුරුවලා ගැන ගණන් හදාගත්ත. ඒ හාමුදුරුවන්ගේ හිතේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ හාමුදුරුවෝ. මගේ හිතේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕන මම. ඔබේ හිතේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕන ඔබ. කාගේවත් ජීවිත ගැන ගණන් හැදුවට බණක් අහන ගමන් අපි කවුරුවත් දුකින් නිදහස් වෙන්නේ නැහැ. එහෙම මුකුත් වෙනසක් වෙන්නේ නැහනේ.
ඒ නිසා ඔබට යෝජනා කරනවා බලන්න මේ කියපු මනෝභාවය මගේ වැඩ කරන්නේ කොහොමද? මමත් අල්පේච්ඡකමේ විලාසයෙන් තණ්හාව අරන් යන එක්කෙනෙක්ද? මම අල්පේච්ඡකම පෙන්න දඟලන්නේ තව ගොඩ වැඩි කරගන්නද? ඒක හොඳට තේරුම් ගන්න. මොකද මේ හැම යහපත් දෙයක් එක්කම අයහපතට පවතින හරි ලේසි. හරිම ලේසි. හැම යහපත් දෙයක් එක්කම අයහපත් දෙයට රැකෙන්න ඉඩක් හම්බ වෙනවා. හොඳ යහපත් සිතුවිලි ඇස්සේ අයහපත් සිතුවිල්ලට ලොකු රැකවරණයක් හොයා ගන්න පුළුවන්. පොඩි ගුහාවක් හැදෙනවානේ. හොඳ රාමුවක් හැදෙනවා රිංගල ඉන්න. මොකද මතු පිටට පේන්නෙම හරි යහපත් වගේ. ඊළඟට නොයෙක් වෙස් වලින් පහළ වෙන මේ ක්ලේශයන්ගෙන් පහළ වනුයේ පුද්ගල තත්ව අනුවමය. කියන්නේ මේ සිතුවිලි එක වේශයෙන් ආවට එක එක්කෙනාගේ හිත තුළ එක් මට්ටම් අනුව තමයි වෙන්නේ. දැන් අල්පේච්ඡ හැම එක්කෙනාගේම එකම සිතුවිල්ල ලබා ගැනීම කියලා ගණනය කරන්න ගියොත් එහෙම මේ දේශනාව අහලා නිවැරදිද? නෑ. නිවැරදි නෑ. ඇත්තටම අල්පේච්ඡ කෙනෙක් ඉන්න පුළුවන්. ඒ වගේම ඉන්න පුළුවන් අල්පේච්ඡ වගේ අල්පේච්ඡකම මතු කර යමක් හොයන කෙනෙක් ඉන්න පුළුවන්. යමක් හොයන කෙනෙක් ඉන්න පුළුවන්. එතකොට තමන් ගැන තමයි පරිස්සම් වෙන්න. තමන් ගැන පරිස්සම් වෙන්න. බුදුහාමුදුරුවෝ ඔබට අල්පේච්ඡ වෙන්න කියලා තියෙන්නේ ඔබට අවශ්‍ය දේ සම්පාදනය කරගන්න එපා කියලා නෙමෙයි. එහෙම එකක් කියලා නෑ. ඔබට අවශ්‍ය දේවල් ටික ඔබ සම්පාදනය කරගන්න ඕනේ. පැවිද්දෙකුට අවශ්‍ය දේවල් ටික පැවිද්දෙකුට ගිහියෝ පූජා කළොත් ඒක ලබා ගන්න ඕනේ. ඒක හරි. හැබැයි අනවශ්‍ය තරම් දේවල් අපි රැස් කරනවා නම් ඒක තමයි අල්පේච්ඡ නොවන මහිච්ඡතාව කියලා කියන්නේ. මහිච්ඡතාවය කියලා කියන්නේ. හැබැයි අල්පේච්ඡකම උතුම් ගුණයක් වුණාට අල්පේච්ඡකම මතු කරලා මම හරි අල්පේච්ඡ කෙනෙක් කිය අනිත් අයට ඒත්තු ගන්නවලා යම්කිසි කෙනෙක් ගොඩක් දේවල් අනිත් අයගෙන් කඩා වඩා ගන්න හිතනවා නම් ඒක එයා රැවටිලා අනුනුත් රවට්ටන තත්වයක්. එතනින් පරිසම්. ඔය ධර්ම කරුණු දෙක ඊටාම ඔබට ප්‍රයෝජනවත් ඒවා. ඊටාම ප්‍රයෝජනවත් ඒවා. එකක් සීලවන්ත කමට තියෙන කැමැත්ත වගේ ලෝභය එන්න පුළුවන්. දෙවෙනි එක අල්පේච්ඡකමට තියෙන කැමැත්ත වගේ වඩා දේවල් ලබා ගැනීමේ තණ්හාව උපායක් විදියට එන්න පුළුවන්. ඒ කියන්නේ අපි එක විදියට අනිකාව රවට්ටන්නත් අපිට රැවටෙන්නත් තියෙන අවස්ථා තමයි මේ කියලා දෙන්නේ. මේවා කිහි අයත් පැවිදි අයත් අපි කවුරුත් තේරුම් ගත යුතු දේවල්. මොකද මේ අපේ හිතේ පවතින ධර්ම. මේ වෙනකන් පහළ වෙලා නැතත් තව විනාඩියකට පස්සේ හරි මේ ධර්ම අපේ හිතේ පහළ වෙන්න පුළුවන්. අපි ඕන කෙනෙක් හිතේ රහත් වෙනකන්නේ ලෝභය කියන ධර්මයේ රහත් වෙනකන් තියෙනනේ ඕන වෙලාවක පහළ වෙන්න පුළුවන්. වංචනික විදියට එන්න පුළුවන්. ඉතින් මොකද කරන්න ඕන? යෝනිසෝ මනසිකාරයනේ. සිහිනුවණින් ඉඳී. හැම වෙලාවකම සිහිය පවත්ත ගන්න එක මම කරන දේත් එක්ක නේද? මම කරන දේත් එක්ක මම කියන දේත් එක්ක මම හිතන දේත් එක්ක මගේ සිහිය තියාගන්න එක. එතනින්මයි මේ වගේ වංචනික ධර්මවලට අපි අහුවෙන එක වළක්ව ගන්න පුළුවන්. අපිට බේරෙන්න පුළුවන්. අපිට රැකෙන්න පුළුවන්. ඉතින් ඊටාම බුද්ධිමත් ඔබ ඒ දේ අවබෝධ කරගන්න කියලා මෙත් සිතින් යෝජනා කරනවා. ඉතින් අද දවසේ ඊටාම හොඳින් ධර්ම කරුණු දෙකක් ශ්‍රවණය කළා. ඉතින් අද දවසෙත් විශේෂයෙන්ම අපි සිහිපත් කරනවා ලංකාවාසී සියලු දෙනාටත් ඒ වගේම බුද්ධ පුතුන් ශ්‍රවණය කරන සියලුම ලෝකවාසීව ජීවත් වෙන සිංහල බසින් මේ දේශනා ශ්‍රවණය කරන සියලු දෙනාටත් ලංකාවෙත් ලෝකයෙත් නැවත වතාවක්
මේ වසංගත තත්ත්වය බොහොම දරුණු අතට ගමන් කරමින් ඉන්නවා. ඒ නිසා හැම දෙනෙක්ම ඊටාම සිහි කල්පනාවෙන් ඊටාම දැනුවත්කමකින් පරීක්ෂාකාරීව සතිමත් බවකින් තමන්ගේ දෛනික කටයුතු කරන්න කියන ඉල්ලීම මා ඔබට සිහිපත් කරනවා. මොකද හේතුව ලංකාවේ නම් සියලු මෘත ශරීරාගාර මෝචරිනේ පිරලා ඉවරයි. අපිට මහා ලොකු ප්‍රමාණයක් එහෙම සූදානම් කරපුවා නෑනේ. ඒ වගේමයි අපි කාටවක්වත් අපේ රට තුල මතක තියාගන්න ඕන ගොඩාක් ICU බෙඩ් නෑනේ. අපේ රටේ හැදෙන තරම් රෝගීන්ට දෙන්න ප්‍රමාණවත් ඔක්සිජන් නෑ. මේ හැමදේම අඩුයි. අපි පුංචි රටක්. අපි ඒ වගේ දේවල් වලට දක්වලා තියෙන දායකත්වය එච්චර දේවල් රැස් කර තබා ගැනීමකට දක්වලා තියෙන දායකත්වය ප්‍රමාණවත් නැතිකමත් අපිට ඒවට දරන්ට නොහැකිකමත් මේ ආදී විවිධ හේතු මත අපි ඉන්නේ අනතුරක් අභියස. ඉතිරි සති දෙක අතිශයින්ම තීරණාත්මකයි. මොකද හේතුව මේ රෝගීන්ගේ ප්‍රමාණය තව 10-12 ගුණයකින් වැඩි වුණොත් මිනිස්සුන්ගේ ජීවිත මරණය කරා යන්නේක වළක්වන්න කාටවත් බැහැ. වෛද්‍යවරුන්ටවත් වෙනත් කාර්ය මණ්ඩලවලට කාටවත් බැහැ. ඉතින් පරිස්සම් වීමේ වගකීම තියෙන කාටද? අපිටමයි. අපි පරිස්සම් වෙන්න ඕන. ඔබගේ ආදරණීයයන් ඔබ පරිස්සම් කරගන්න ඕන. ඒකට කරන්න තියෙන එකම දේ පුළුවන් හැම කෙනාම පුළුවන් උපරිම ඉක්මනින් ඒ වැක්සින් එකනේ ප්‍රතිශක්ති ජනක එන්නත ලබා දෙමින් තියෙන තැන්වලට ගිහිල්ලා ඒක ලබා ගන්න ඕන. ඒක ප්‍රතික්ෂේප කරන අය වෙන්න එපා. ඒක කොහොම හරි එකක් හරි ලබා ගන්න එක මේ වෙලාවේ හොඳ දෙයක්. ඒක වෛද්‍යවරු අනුමත කරනවා මේ වෙලාවේ ඒක කරගන්න කියලා. ඊළඟට ඔබට රැකියාව කරන්න වෙනවා, බස්වල යන්න වෙනවා, කෝච්චිය යන්න වෙනවා. හැම වෙලාවකම ඔබේ රැකවරණය ගැන ඔබ කල්පනාකාරී වෙන්න. මොකද සමහර විට ඔබ මේ රෝගයේ වාහකය වෙන්න පුළුවන්. ඔබ මැරෙන්නේ නැහැ. ඔබට දරා ගැනීමේ ශක්තිය තියෙනවා. හැබැයි ඔබ වැඩට ගිහිල්ලා ගෙදර යනකොට බෝ වෙලා අරගෙන යන වෛරස් එකෙන් ඔබේ වයෝවෘද්ධ අම්මා, ඔබේ වයෝවෘද්ධ තාත්තා, ලෙඩ වෙලා ඉන්න ඔබේ බිරිඳ, ඔබේ දරුවා, ඔබේ සැමියා අනතුරට යන්න පුළුවන්. හින්දා හැම කෙනෙක්ම මම නිසා මගේ ගෙදර කිසිවෙකු රෝගී වෙන්න දෙන්නේ නැහැ. මගේ සමාජයේ කවුරුවක්වත් මම නිසා රෝගී වෙන්න දෙන්නේ නැහැ කියන වගකීම් සහගත බව ඇති කරගන්න කියලා නිශ්චිතින් යෝජනා කරනවා. හැමෝම සිහියෙන් හිටියොත්, කල්පනාවෙන් හිටියොත්, ප්‍රඥාවන්තව කටයුතු කළොත් මේ අභියෝගයට අපිට යම් දුරකට හෝ මුහුණ දෙන්න පුළුවන් වෙයි. එහෙම නැති වුණොත් මොකද එක තැනකදී මානසිකව කඩන් වැටුනොත් ඔක්කොම ඉවරයි. වෛද්‍යවරු කාර්ය මණ්ඩල ඊයේ වෙනකොට වාර්තා වෙන 6000කට අධික පිරිසකට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට මේ රෝගය ගොදුරු වෙලා තියෙනවා. ඒගොල්ලෝ මානසිකව කඩන් වැටුනොත් මේ ඔක්කොම ටික ඉවර වෙනවා. ඒ හින්දා අපි හිත ශක්තිමත්ව තියාගන්න නම්, ඔවුන්ට ශක්තියක් ලැබෙන්න නම් අපි පරිස්සම් වෙන්න ඕනේ. පුළුවන් තරම් රෝගීන් වාර්තා වෙන ප්‍රමාණය අඩු කරගන්න ඕනේ. ඒ කියන්නේ මේ හිත හදාගන්න ටෙස්ට් එක පරීක්ෂණය නොකර ලෙඩ්ඩු නෑ කියලා මෝඩ විදියට හිත හදාගන්න එක නෙමෙයි. ඇත්තට මහ පොළවේ ලෙඩ්ඩු නැති වෙන්න ඕන. සතිය පවත්ව ගන්න. සිහිය පවත්ව ගන්න. ඒක ඔබට ධර්ම දේශනාවට අමතරව ඔබේ රැකවරණයට, ඔබේ දරුවන්ගේ, ඔබේ අම්මා තාත්තගේ රැකවරණයට සිදු කරන යෝජනාවක්. ජපානයේ ඉන්න අයට උනත් මේ යෝජනාව දැන් වේගෙන් වළංගු වෙමින් තිබෙනවා. මොකද මේ රටෙත් අදින් පස්සේ ඇත්ත ගණන් එළියට එයි. මොකද ඔලිම්පික් නිසා ගොඩක් දේවල් මතු නූනට මං හිතනවා ඔලිම්පික් අදින් ඉවරයි. අදින් පස්සේ ගොඩක් දේවල් වල යථාර්ථය එළියට එන්න තියෙන ඉඩකඩ වැඩි. ඩෙල්ටා ප්‍රභේදය වැනි වේගවත් වෛරස් ප්‍රභේදයන් මේ රට තුලත් ව්‍යාප්ත වෙන්න පුළුවන්.
මේ රටෙත් ඉන්න ශ්‍රී ලාංකික පිරිසට මා යෝජනා කරනවා ප්‍රිය සංഭാෂණ වෙනත් හමුවීම් රැස්වීම් ප්‍රධාන ඒවා විශේෂයෙන්ම වේගයෙන් වෛරසය පැතිරෙන දිස්ත්‍රික්කවලවත් රජය අපෙන් කාරුණික ඉල්ලීම් කරලා තියෙනවා ඔබ හැම කෙනෙක්ම වගකීමෙන් යුක්තව ශ්‍රී ලාංකිකයෝ කටයුතු කරන්න කියලා ඔබ හැම දිනාටම මෙත් සිතින් යෝජනා කරනවා. ඊටාම් ශ්‍රද්ධාවෙන් මේ උතුම් පින්කම අද දවසෙත් ඔබ හැම කෙනාම සම්බන්ධ වෙලා සිත කරන්නට යෙදුණා. විශාල පිරිසක් 500ක පමණ පිරිසක් අඛණ්ඩව මේ සද්ධර්ම දේශනාව බුදු පුතුන් මුහුණු පොත ඔස්සේ සජීවීව ශ්‍රවණය කරන්නට යෙදුණා. තව විශාල පිරිසක් බුදු පුතුන් මුහුණු පොතට එකතු වෙලා වගේම බුදු පුතුන් YouTube නාලිකාවට එකතු වෙලා හෙට දිනේ වගේම ඉදිරියටත් මේ දේශනා ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙනවා. ඉතින් අද දවසේ මේ පින්කමේ දායකත්වය අරගත්තේ ජයමාලි සිල්වා, උපමාලි සිල්වා, ඒ දියණිවරු, ජයන් විතාරණ, ඉහිල් විතාරණ, ඒ පුත්‍ර මහතුරු. ඒ අයගේ මුඛ්‍ය අරමුණ උනේ ඊයේ දවසේ 70 වන ජන්මදිනය සමරපු ඒ සීලවතීද සිල්වා ආදරණීය අම්මට නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව ප්‍රාර්ථනා කිරීම. ඒ ආදරණීය මෞතුමියට සියලුම පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. දෙවියන්ගේ ආශිර්වාදයෙන් එතුමියට දීර්ඝායුෂ, නිදුක් නිරෝගී සුව, චිරජීවනය උදා වේවා. පියාණන් ඩී ජස්ටින් සිල්වා පියාණන් වහන්සේටත් ඒ දුවා දරුවන්ටත් ඒ පවුල්වල හැම දෙනාටමත් ඒ වගේම මේ වෙලාවේ මේ උතුම් පින්කමට සහභාගී වුණු කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ අපේ දායකකාරකාදී පින්වත් සදහැවතුන් හැම දෙනාටමත් කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ පුජ්‍ය සුගත සෙනසුන කන්සායි සුගත භාවනා මධ්‍යස්ථානයන්හි නිර්මාතෘවර එහි ආධිපත්‍ය හොබවන අපේ සහෝදර අතිපූජනීය කුරුළුනික වැවේ සුදම්ම අපේ කල්යාණ මිත්‍රයාණන් වහන්සේට ඒ වගේම මේ සේනාසනයේ සේනාසනාධිකාරී අතිපූජනීය මගේ සහෝදර අම්පිටියේ සද්ධාවාස ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිස සියලු දෙනාටත් ලංකාවාසීන්ටත් ලෝකවාසීන්ටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, චිරජීවනය උදා වේවා. දෙවිවරුද මේ පින්බෙලෙන් නිර්වාණ ධර්මය අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම දායකත්වයේ ගත්ත පින්වත් පිරිසගේ නමින් මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් බණ අහපු ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ටත් මේ පින් කුසල් පාරමී වේවා. සුවපත් භවයක්ම ලබත්වා. ඉක්මන් භවයකදී නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නට මේ පින් කුසල් ඒ පින්වත් පිරිසටද පාරමී වේවා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් මේ කොරෝනා වසංගතය නිසා ලංකාවෙත් ලෝකයෙත් මියගිය සියලු දෙනාට ඒ වගේම දෙවි දේවතාවුන්ට ඔබ අප හැම දෙනාට මේ භවය පුරාම සසරේ උපදින හැම භවයකම සත්පුරුෂ ඇසුර ලැබේවා. කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. සද්ධර්මයේ මැසේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්ට අද කරගත්ත මේ පින කුසලයේද පාරමී ධර්ම බවටම පත්වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මේ කරු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති තී. ඔබ හැම දිනම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.